අර එදා කතා කරපු ටිකක්ම කතා කළොත් එතනම තමයි පැහැදිලි කරගන්න අවශ්‍යතාවය තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන සමේත විඥානසතිති. එතකොට යම් අරමුණකට හිතයිද කල්පනා කරයිද අනුසය වශයෙන් පවතීද අරමුණේ විඥානය පිහිටනවා. අරමුණේ විඥානය පිහිටනවා කියලා. එතකොට මොකද්ද මේ ආරම්මන සමේත විඥානසතිති අරමුණේ විඥානය පිහිටනවා කියලා කියන්නේ? කියලා අපි පොඩ්ඩක් බැලුවොත් ඒ කියන්නේ දැන් අපි කියමු අපේ ඇස් ඉදිරි පිටට රූපයක් වෙනවා. කන බොන ආහාර නිසා හැදෙද්දී කන බොන ආහාරයෙන් හැදුණු කුණපොඩ කොටස් ටිකකින් යුක්ත පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතු. කෙස්ලොම් නියත සම්මස්නහර ඇට මිදුළු කියලා පඨවි ධාතු රායිත කොටස් 20ක් තියෙනවා. පිච්චෙම් සරවලේ දහඩිය මේද තෙල් කඳුළු වුණු කියලා ගලන වැగిරෙන ස්වභාවය ආපෝ ධාතු කොටස් 20ක් තියෙනවා. දවන තවන දිරවන පැසවන ස්වභාවයෙන් යුක්ත තේජෝ කොටස් 4ක් තියෙනවා. ඊට පස්සේ වොම්බනහ කුලන සලෝන තල්ලු කරන ස්වභාවයෙන් යුක්ත වායු කොටස් 6ක් තියෙනවා. ඒකෙන් නිමිති වශයෙන් ගන්න පුළුවන් කොටස් 32ක් නිසා ද්වත්‍ය සාකාරයේ තියෙන කොටස් 32ක් තමයි නිමිති වශයෙන් ගන්න පුළුවන්. නමුත් ධාතු වශයෙන් ගත්තාම කොටස් 42ක් තියෙනවා ධර්මතා. එතකොට අවකාශ ධාතු අවරාගෙන රාශි වෙච්ච ශරීරයක්. හේතු ප්‍රත්‍යය කර්මය හේතුයි ආහාරය ඍතුව වගේ දේවල් ප්‍රත්‍යයයි. එතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත අනාත්මෝ රූපයක් ඇස් ඉදිරි පිටට එන්නේ. එතකොට ඒ කය කුණු වෙන්නේ නරක් වෙන්නේ නැතුව තියෙන්නේ ඒ කය අසුරු කරගෙන පවතින විඥානය නිසායි. ඒ වගේම ඒ කයේ යෑමෙන් සෙලවීම තියෙන්නේ සිතින් උපදින චිත්ත කිරිය වායු ධාතුව නිසායි. එතකොට ඒ බඳු රූපයක් වුණ ඇස් ඉදිරි පිටට අපි ආවහම ඇහත් රූපයක් දෙක තියෙන තැනට දැන් ඇස් ඉදිරි පිට රූපය ආවහම පේන්නේ. එතකොට යම් වෙලාවක ඊට අනුරූප වූ මෙනෙහි කිරීමක් නොවේ නම් ඒත් චක්කු විඥානය උපදින්නේ. එතකොට ద్వාර වජ්ජන කියන සිතෙන් ඇහත් රූපයක් දෙක තියෙන තැනට චක්කු විඥාන හිත එමිනියට පස්සේ ඔන්න චක්කු සම්පස්සේ කියලා කියන්නේ දැන් රූපේ පේනවා. ස්පර්ශය නිසා ඔන්නේ අරමුණ අපි විඳිනවා. විඳින අරමුණට අපි හිතනවා චේතේති. නැත්තම් ඒ ගැන අපි කල්පනා කරනවා පකප්පේති. එතකොට එහෙම හිතුවෙත් නැහැ කල්පනා කළෙත් නැහැ. නමුත් අපි අරමුණක් හම්බ වෙන තැනක තියෙන රූපය සහ ඒ නාම ධර්ම වල සිද්ධිය දන්නේ නැහැ. එතකොට ඔන්න දැන් ඒ රූපය ආරම්භය අපි හිතුවාම අපි කියමු දැන් අර ඉස්සෙල්ලා මම කිව්වාගේ අනාත්ම රූපයක් ආවේ. ඒක හිතෙන් විඳලා හිතෙන් හැඩේ හඳුන ගන්නවා. සංඥාව කියන්නේ හිතෙන් හැඩේ හඳුන ගන්නවා. ඊට පස්සේ චේතේති ආම්දුර නමක් නේ කියලා හිතනවා. පකප්පේති කවුද හවලා තමයි කියලා ඒ වගේ කල්පනා කරනවා. හිතුවාම දැන් කල්පනා කළාම
එහෙම නැත්තම් මේ රූපයට හිතුවේ කල්පනා කරුවෙත් නැහැ. නමුත් රූපය මෙන්න මෙබඳු දෙයක් නේද කියන එක නොදන්නාකම තිබුණත් ඇති. රූපය යථාභූත ස්වභාවය. එතකොට මෙන්න මේ රූපය ආරම්භය යම් යම් ආකාරයකට හිත හැසිරෙව්වොත් හාමුදුරුවමක් කියලා හිතුවොත් ඊට පස්සේ දැන් හාමුදුරුවමක් කියලා හිතපු ටිකයි අර රූපයයි දෙකම එකට එකතු කළා නාම රූප පත්‍ය විඥානං කියලා කියන්නේ හාමුදුරුවම මේ රූපය හාමුදුරුවමක් කියලා දැනගන්නවා. හරිද? අන්න ආරම්මන සමේත විඥාන සටිට කියන්නේ අරමුණේ විඥානේ පිටිය කියන්නේ මේ හැඩේ හාමුදුරුවමක් කියන දැනුම දැන් යන්නේ. මේ අරමුණ මේ හැඩේ හාමුදුරුවමක්ගේ කියන එක තමයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ ඔන්න දැන් ඇහත් රූපයක් දෙක අයින් වෙනකොටම ඒ ස්පර්ශය නිරුද්ධ වෙනවා. එතකොට ඒ නාම රූප දෙක නිරුද්ධ වෙනවා. ඒ විඥානෙත් නිරුද්ධ වුණාට අරමුණේ විඥානේ පිහිටි ගතිය නැති වෙන්නේ. ඊට පස්සේ ඒ හැඩේ හිතෙන් සිහි කරන ඒ අරමුණ සිහි කරන ගානේ හාමුදුරුවමක් කියන ගතියම තමයි තමන්ගේ හිතේ තියෙන්නේ. හරිද? එතකොට දැන් ඒ නිමිත්ත අරමුණට විඥානයේ පිහිටන්ඩ උදව් වෙච්ච අර රූපය නිරුද්ධත් වෙලා නැතිත් වෙලා. නමුත් ඒ ආරම්මණය මෙන්න මේක හාමුදුරුවමක් කියලා ගත්ත දැනගැනිල්ල නැති වෙන්නේ. හරිද? එතකොට අපි ඊට පස්සේ පළවෙනි සැරේට විතරයි විඥානේ පිහිටන්න ඕන. ඊට පස්සේ අරමුණ සිහි කරන ගානේ අර හාමුදුරුවෝ අහවල් දැන් විස්තර එකත් ඕනනම් එනවා. අහවල් හාමුදුරුවෝ කිය ඉන්නේ. ඊට පස්සේ බලන්න කියලා අපි මොකද කරන්නේ? ආපහු ආරම්මනේ විඥානේ පිහිටනවා කියලා කියන්නේ ඒක උපද්දපු අපි කියමුකෝ සතර මහා ධාතු වෙන් හැදුණු අවකාශ ධාතු අවරාගන රාශි වෙච්ච රූප සංතතිය තියෙන තැනම විඥානයේ නිමිත්ත හිටින්නේ. අංග අහවල් තැනයි තියෙන්නේ කියන තැනකින්. එතකොට ඒ හින්දා අපි හිතේ තියෙන අත්දැකීම හොයාගෙන ආපහු යනවා. දැන් ඔය හිතේ සිහි කරන නිමිත්ත තුල තියෙනවා අවිද්‍යා කර්ම තණ්හා කියන ගති ටික. අවිද්‍යාව දැන් අපිට හිතේ කෙනෙක් සිහි කරන්න පුළුවන්, ආඳුරු කෙනෙක් සිහි කරන්න පුළුවන්. ඒ අවිද්‍යා කර්ම තණ්හා කියන කාරණා ටික උදව් වෙනවා මොකටද? ආපහු කබලින්ක ආහාර රූපය හදාගන්න. ආයෙත් බලන්න යනවා. ආහාර ප්‍රත්‍යයෙන් ගියාම කබලින්ක ආහාරයෙන් හැදිලා තියෙන ඇස් ඉදිරියට රූපය එනවා. ආපහු ස්පර්ශ ප්‍රත්‍යයෙන් පෙනෙනවා. පෙනෙනකොට මොකද වෙන්නේ? ආපහු හිතන්න ඕනේ දැන් කෙලින්ම අර ප්‍රපංච සංඥාව සිහි වෙනවා. ඕක තමයි අපිට මේ වෙන්නේ. එතකොට අපි පෙන්වන්න ඕනේ දැන් අපිට ඔය විදිහට දකින අහන හැම දෙයක්ම උපාදාන වෙලා ප්‍රපංච වෙලා මිනිස්සු ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා, ගෑනු ඉන්නවා, ළමයි ඉන්නවා. එතකොට රත්තරන් රුධිය මුතු මණිකෝ ඔය සවිඥානික අරමුණු විතරයි මං ගත්තේ. අවිඥානික වස්තුත් ඔහොම වෙනවා. ඒ වගේ මෙහෙම දේවල් තියෙනවා ඒව ගොඩාක් මැද්ද ඉන්නේ වගේ තමයි තැනකින් තමයි තේරෙන්නේ අපිට. එතකොට ඒ හින්දා සිහි කරලාම සිහි කරනකොට තියෙනවා අහවල් තැන තියෙනවා වගේ තැනකින් තමයි පේන්නේ. ඔය අරමුණු වල විඥානයේ පිහිටන එකට තමයි කියන්නේ කර්ම භවය කියලා. කර්ම භවය කියලා. උතන තමයි හිඳුන් නැත්තම් ප්‍රතිසන්දිය හිස් වෙන්නේ නැත්තේ. දැන් අපිට සිහි කරනකොට අහවල් තැනයි තියෙන්නේ කියලා තේරෙන්නේ. හොයාගෙන යන්න පුළුවන්. ඒ විදිහටම ප්‍රතිසන්දියේදී සිහි වෙනකොට අනාතනයි එක තියෙන්නේ වගේ තැනකින් තමයි තේරෙන්නේ. එතකොට ඒක ගන්න ඔය යනවා ගියාම ආයෙ මේ වගේ රූපයකට කොටු වෙනවා. හරිද? එතකොට දැන්
මේ ප්‍රශ්නේ ලියා ගන්න තියෙන එකම එක තැනයි තියෙන්නේ. ඒ කියන්නේ මේ ස්කන්ධයේ උදේවැය පෙන්නනවා කියන සිද්ධිය. ඒ ස්කන්ධයේ උදේවැය පෙන්නනවා කියන එකෙන් කරන්නේ දැන් මෙතනදී මේ අර ඥාන දර්ශනයට අදාළ ටික නෙවෙයි මම මේ කියන්නේ. මේ ස්කන්ධයේ උදේවැය එක එක මට්ටම් වලට තියෙනවා. සෝවාන් වෙන්නත් තියෙනවා, සකදාගාමී වෙන්නත් තියෙනවා, අනාගාමී වෙන්නත් තියෙනවා, රහත් වෙන්නත් තියෙනවා. සෝවාන් පුද්ගලයාට නවමහ විදර්ශනා ඥාන කාලයේදී විදර්ශනා ඥානයක් ඇටියටත් තියෙනවා. එක මට්ටම් තියෙනවා. එතකොට දැන් මේ සමුදය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති කියන තැන උදේවැය පෙන්නනවානේ. රූපය ඇතිවීම නැතිවීම කියලා. අන්න ඒ විදිහට මේ ලෝකේ ඇති වෙච්ච නැති වෙන හැටි. එතකොට දැන් අපි විදර්ශනා කරන්නේ නිකන් නෙමෙයි පංච උපාදාන ස්කන්ධ ලෝකයේ තමයි පිරිසිඳ දකින්න හදන්නේ. අපිට දුක එන එක නේ අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා දුව පුතා ඉන්නවා කියලා හිතන හින්දා තමයි ප්‍රිය විප්‍රයෝග දුක්ඛ අප්‍රිය සංප්‍රයෝග දුක්ඛ අපිට දුක් එන්නේ මේ මම ඉන්නවා කියන හින්දා තමයි ජාති ජරා මරණ දුක් එන්නේ. එතකොට මේ කෙනෙක් පුද්ගලෙක් කියලා කතා කරන තැනක අපිට හම්බ වෙන නිමිති ටික තමයි අපි නුවණින් පෙන්වන්න ඕනේ. එතකොට හොඳට පෙන්නනවා ඇස් ඉදිරි පිටට ආපු රූපය අර මම මුලින් විස්තර කළා වගේ හොඳට දිගෑරලා එක අරමුණක් පෙන්වන්න සෑහෙන වෙලාවක් ගියට කමන්නේ නැහැ. බත් පාන් කෝපි මුංගට වගේ කන බොන ආහාර හොඳට ආහාරය සිහි කරනකොටත් ඒක සත්තු පුද්ගල නොවන අනාත්ම ලක්ෂණය විතර නගා ගන්න ඕනේ. ඒ බඳු ආහාරය කියන එක ප්‍රත්‍ය කරගෙනයි මේ රූපය හැදෙන්නේ. ඒකේ තියෙන්නේ කෙස් ලොම් නියදත් සම්මස්නහර. එතකොට සත්තු පුද්ගල නොවන එක කපලා අහකට දාලා තිබුණොත් අපිට පුද්ගලයෙක් කියලා හිතෙන්නේ කෙස් ලොම් නිය කියලා පේනවා මිසක පුද්ගලයෙක් පේන්නේ ඒ බඳු කොටස් ටිකක් තමයි තියෙන්නේ. එතකොට ධාතු වශයෙන් ගත්තොත් පඨවි ආපෝ තේජෝ වායෝ. හිත තියෙන නිසා මේ කය කුණු වෙන්නේ නරක වෙන්නේ නැත්තේ. විඥානේ නිරුද්ධ වුණොත් ඉතිමිලා නිල් වෙලා පුපුරලා සරව ගොඩක් වෙලා පොළොවට දිරනවා. ඒ වගේම හිත නිසා මේ කයේ චලනයන් පෙනෙන්නේ ඉදිරි යෑම අපහුවෙම කියලා හොඳට කයට යමක් කිරීමේ හැකියාව නැති බව හොඳට පෙන්නනවා. ඒකේ ස්වභාවයක් පෙන්නනවා. ඒ බඳු රූපයයි ඇස් ඉදිරි පිටට ආවේ එනකොට අපි ආමුදුනමක් කියලා හිතුවේ. කර්ම රැස් කරගන්න ක්‍රම දෙකක් තියෙනවා. ඒ කියන්නේ අසංකාරික හෝ සසංකාරික. අපි දන්නවනම් ආමුදුනමක් කියලා. දන්නේ නැත්නම් කවුරු හරි කියලා ඔය අරහා මුදුරු වගේ මොකට කියන්නේ පුතේ ආමුදුරු කියලා. දැන් කිව්වම අනුන්ගේ මෙහෙවීමෙන් හරි අපි කර්ම රැස් කරගන්නවා. එතකොට ඒ වුණාට අපි හිතන්නේ ඊට පස්සේ උදව් කරගෙන. ඊට පස්සේ ආමුදුරු කියලා අපි හිතනවා. ඔන්න දැන් ඒ හිතපු පමණ විතරක් ඇති. දැන් මෙතන අවිද්‍යාව අනුසය වෙන නිසා ඒ හිතන එකමයි අපිට කර්ම වෙන්නේ. එතකොට ඔන්න දැන් හාමුදුරුව කියලා අපි රූපෙට හිතනවා. හිතුවාම හාමුදුරුව කියලා හිතපු ගති ටික. ඔකෙදි හරි වැඩක් කරන ඔය අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා කියන්නේ මේ හිතපු හාමුදුරුව කියලා හිතපු කම චේතනාව හඳුනනවා. හඳුනපු කමට හිතලා තියෙනවා. එතකොට මේ හාමුදුරුව කියන හැඩේ විඳලා තියෙනවා. විඳපු කම හඳුනලා හිතලා තියෙනවා කියලා ඔය වගේ ගති ටික කඤ්ඤමඤ්ඤ වෙනවා. එතකොට ඔන්න දැන් හාමුදුරුව කියලා දැනගත්තා. එතකොට තමන් පෙන්නනවා මට ඒ රූපය හාමුදුරුව කියලා දැනගැනලක් ඇති උනේ මෙන්න මෙහෙම නේද. එතකොට මම හාමුදුරුව කියලා හිතද්දි රූපය පුද්ගලික සත්‍යයක් නොවන කනපුනාරෙන් හැදුණු සතර මහා ධාතුයි. මම හාමුදුරු කෙනෙක් කියලා අරමුණු දැනගනිද්දි අරමුණ
සතර මහා ධාතුයි. මම හාමුදුරු කෙනෙක් කියලා ඒ නිමිත්ත නැවත නැවත සිහි කරද්දිත් රූපේ යථාර්ථය අනාත්මයි. එතකොට හොඳට පෙන්නනවා එහෙනම් මම දන්න මම සිහි කරන මම දැනගත්ත විදිහේ හාමුදුරු නමක් රූපේ පැත්තේ අතීතයේ ඉඳලත් නැහැ දැන් ඉන්නවත් නෙමෙයි අනාගතෙටද ඉන්නේ නැහැ. අනාගතයටත් වෙන්නේ ඔය රූපය ඉදිරිපිටට එනකොට මේ ප්‍රපංච සංඥාව මම සිහි කර ගන්නවා නේද කියලා හොඳට පෙන්නනවා. කාර්මුණා පෙන්නලා හොඳට සමත නිමිත්ත වඩනවා. ආපහු තව ආය ගන්නවා තව උපාදාන වෙච්ච. ඒ කියන්නේ තව සතර මහා ධාතුව පේන්නේ කෙනෙක් හැටියට පේන තව නිමිත්තක් ගන්නවා. දරුවෙක් හරි මොනුපුරෙක් හරි අරගෙන දැන් සිහි වෙනවනේ. සිහි වෙන එකක් ගත්තාම ඒ රූපයත් පෙන්වන හොඳට රූපේ ඇත්ත මේකයි. ඒ බඳු රූපයයි ඇස් ඉදිරිපිටට ආවේ. ඒ රූපේට චූටි පුතා කියලා අපි හිතුවේ. හිතුවාම මං හිතපු එකයි ඒ රූපයයි දෙකම එකට එකතු කරලා මේ හැඩේ චූටි පුතාගේ කියලා තමයි හිත දැනගත්තේ. මං එහෙම හිතනකොටත් රූපේ ස්වභාවය මේකමයි. වෙනස් වෙලා නැහැ. එහෙම දැනගන්නකොටත් රූපේ ස්වභාවය වෙනස් වෙලා නැහැ. මං හිතනකොටත් රූපේ ස්වභාවය වෙනස් වෙලා නැහැ. අනාත්ම රූපය අනාත්මමයි. මං ආත්ම සංඥාවක් හිතේ තලුමරමරා ඉන්නව නේද කියලා පෙන්නනවා. එතකොට ඔහොම ටික පෙන්නනවා. නැචකින්ච ලෝක උපාදිත එයා දකිනවා කාලයක් යනකොට මේක ටික වැඩෙන්න ඕනේ. තාම Tamanට පුද්ගල සංඥාව ගෙවිලා නැහැ. නමුත් මේ ලෝකේ පුද්ගල භාවයෙන් ගණ්ඩ එකම රූපයක්වත් නැහැ නේද කියන තැනකට මොනක් එනවා. ඒ කියන්නේ හැම තැනකම යථාර්ථය තමයි මොකද්ද? සත්ත්ව පුද්ගලාත්ම භාවයෙන් තොර. එතකොට රූපය සතර මහා ධාතුයි කියලා බලනකොට ඒකේ විඥානේ පිහිටන්නේ නැහැ. ඕගොල්ලන්ට රූපය සතර මහා ධාතුයි කියලා නුවණ ඔහොම බල යනකොට ඕගොල්ලන්ට හාමුදුරුවෝ චූටි පුතා නැත්තම් කෙනෙක් වෙච්ච නිමිත්ත සිහි කරන්න පුළුවන් මිසක සතර මහා ධාතුයි කියපු එක සිහි කරන්න බැරි වෙනවා. ඒ කියන්නේ ඒකයි තණ්හා උපාදාන භව කියලා කියන්නේ අපිට තණ්හාව උපාදාන වෙච්ච තණ්හා උපාදාන වශයෙන් හිත අහු වෙච්ච එකක් තමයි අපිට භවය කියන්නේ. මෙහෙම කෙනෙක් මෙහෙම දෙයක් ඉන්නවා කියන මට්ටම අපේ මනසේ හැදෙන්නේ. එතකොට සතිපට්ඨානෙ වඩනවා කියලා කියන්නේ හැම වෙලාවෙම හොඳට නිමිති තියාගෙන ආනාපාන සති හෝ කුමන හෝ කමඨහනකින් චිත්ත සමතිය ඇති වෙන්න බලනවා. ඒකෙන් මොන කෙලෙස් සතිතේසන් නිවාරණ 100න් කෙලෙස් වළක්වනවා. පඤ්ඤායතේ පිටියර ප්‍රඥාවෙන් ඒ පැත්තට යන්න තියෙනක වහලම දානවා. හොඳට සිහියෙන් කෙලෙස් විතරක උපදින එක නතර කර ගන්නවා, වහ ගන්නවා, අඩු කර ගන්නවා. ඊට පස්සේ කෙලෙස් සහගතව ලෝකේ පැත්තට යන්න තියෙන එක වහලම දානවා නුවණින්. පඤ්ඤායතේ පිටියර ප්‍රඥාවෙන් වහලා දානවා. යානිසෝතානි ලෝකස්මින් සතිතේසන් නිවාරණම් පඤ්ඤායතේ පිටියර කියලා කියන්නේ මේ ලෝකේ කෙලෙස් සෝතස් ඇලෙනවා. ඒවා සිහියෙන් වළක්වනවා, නුවණින් පැත්ත වහලා දානවා. එතකොට සිහියෙන් හිතේ විසිරුණකම දුර වෙන විදිහට සති නිමිත්තක හිත තියාගෙන නැත්නම් චිත්ත සමතිය ඇති වෙන විදිහට ඕන කමටනක් මෙනෙහි කරන්න පුළුවන්. එතකොට තියෙන ප්‍රධාන ලක්ෂණය අනිවාර්යෙන් සිහිය පිහිටුවාගෙනම කරන්න ඕනේ. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා
නාසිකග්ගේ හෝ මුඛ නිමිත්තේ සිහිය පිහිටුවාගෙන ඒ කමටහන මෙනෙහි කරන්න ඕන. මුලදී අපහසු වෙන්න පුළුවන් පස්සේ පුරු වෙනවා. ඒක ආනාපාන සතියට විතරක් නෙමෙයි. ඒ විදිහට කමටහනකින් හිත වඩ රූපේ අපිට අම්මා වූ රූපේ තාත්තා වූ රූපේ පුතා වූ රූපය ඇති වෙච්ච හැටි පෙන්වනවා. ඒ පෙන්වනකොට ඉස්සෙල්ලාම අර කියපු විදිහේ රූපේ අනාත්ම ස්වභාවය පෙන්වනවා. ඒ බඳු රූපය ඇස් ඉදිරි පිටට ආවේ ඒ රූපයේ ආරම්භය යම් ආකාරයකට අපි හිතයිද ඒ හිත හසුරවයිද ඒ හිත හසුරවන ආකාරයට අර රූපය අපි යම් ආකාරයකට හිතයිද අපි හිතන එකයි ඒ රූපය දෙක එකට එකතු කරලා විඥාණයෙන් දැනගන්න. හැම වෙලාවෙම එතකොට දැනගන්නේ හිත රූපය ගැන දැනගන්නේ Tamange හිත හසුරවන විදිහට. අපි කියමු දැන් අපි ওই චූටි පුතා නැත්තම් අම්මා තාත්තා කියලා ප්‍රඥප්තියක් තිබ්බනේ. ප්‍රඥප්තිය ඕනේ. අපි කියමු දැන් මේ රූපය ආවා. ඇස් ඉදිරි පිටට. ආවහම මම මේකට තෘෂ්ණාවසෙන් හරි හොඳයි නේද කියන හැඟීමක් ඇති කරගත්තොත් ඒක තමයි දැන් මේකේ නාමය. හරිද? ඊට පස්සේ මේ රූපයයි හරි ෂෝක් කියන ගතියයි දෙක එකතු කළා අර රූපය හොඳයි වගේ තැනකින් තමයි දැනගන්නේ. ඊට පස්සේ ඇස් ඉදිරි පිටට ඔහොම රූපයක් ආවා. ඒකේ නාමය තමයි නිකන් මුකුත් නෑ අකමැති ගතියක්. කියන්නේ අමනාප ගතිය, කැමති නැති ගතියකින් හිත හැසිරෙවුවා කියනකොට දැන් ඒක තමයි ඒකේ නාමය. ඒ නාමයයි ඒ රූපයයි දෙක එකතු කළා පටිගය සිතක් උපදිනවා. හොඳ නෑ කියලා දැනගන්නවා. එතකොට අපි දැන් හාමුදුරුවෝ කියලා කතා කරන තැනක නාම ධර්ම වගේම තමයි කැමැත්තක් අකමැත්තක් කියලා ඔය ගති අර වගේ ප්‍රඥප්තිය එකෙන්ෙන්න ඕනේ. දැන් අපි කියමුකෝ තිරසංගත සත්තුන්ට අම්මා තාත්තා දුව පුතා කියලා ප්‍රඥප්ති නැහැ නේද? නමුත් ඒකට විඥානේ පිහිටනවනේ. අතන තියෙන්නේ නැත්තම් අරකන හොඳයි වගේ තැනකින් බැලුවා නම් ඇති. එතකොට ඒ බලන විදිහට තමයි හිත හසුරන තමන් හිත හසුරන විදිහට තමයි තමන්ට ඒ රූපය ගැන දැනුම එන්නේ. එතකොට කාලයක් යනකොට තමන්ට දෙපැත්තක් එනවා. දෙපැත්තක් කියන්නේ යම් තාක් සිහි කරන්න පුළුවන් තියනවා කියලා දන්නා කමක් තියෙනවනම් මංගාව මේ ඔක්කොම ප්‍රපංචයි නේද? රූපය ආරම්භය තමන්ම හිත මෙහෙवला හදාගත්ත දැනුම්. ඒ ප්‍රපංචයි කියලා කියන්නේ ඒ විදිහේ දේවල් රූප පැත්තේ කොහෙවත් නැහැ. රත්තරන් රිදී පුටුවක් මේසයක් මිනිස්සෙක් ගෑනු කෙනෙක් ළමයෙක් කොහොම කියන්නේ දැනගෙන තියෙන්නේ. එහෙමම සතර මහා ධාතුවේ මුකුත්ම නැහැ. එතකොට මේ පැත්තෙන් එනවා දන්නා වූ දක්නා වූ සිහි කරන්න පුළුවන් හැම දෙයක්ම ප්‍රපංචයි කිය. ඒකම අනිත් පැත්තෙන් තියෙනවා යතහ භූත ඥානය. යම් රූප කියලා යමක් තියෙනම් මහ භූත හෝ උපාදාය රූප පමණමයි කියන නෝනක් තියෙයි. සතර මහා ධාතුවේ කියන නෝනක් කියන. නැත්තම් සත්‍ය පුද්ගලෙක් නෝ කයවල් පමණක් ඇත්තේ යන සිය හොඳින් එළඹ සිටින. දැන් මෙහෙම බලනකොට අපිට හිතන්න පුළුවන්. ඒ කියන්නේ මේ රූපය හාමුදුරුවමක් කියලා මට පේනවා, මට දැනෙනවා. මට මෙහෙම දැනෙද්දිත් හාමුදුරුවමක් කියලා හිතද්දිත් හාමුදුරුවමක් කියලා දැනෙද්දිත් සිහි කරද්දිත් මම නමුත් රූපය ඇත්ත මේක නේද? කවදාවත්ම රූපෙ පැත්තේ හාමුදුරුවමක් හිටියත් නෙමෙයි, ඉන්නවත් නෙමෙයි, ඉන්නේද නැහැ. අතීතයේදීත් රූපේ පැත්ත හාමුදුරුවමක් කියන ප්‍රපංච සංඥාවක්ම තියෙනවා. දැනුත් ප්‍රපංච සංඥාවක්ම ඇති වෙලා තියෙනවා. අනාගතේත් ප්‍රපංච සංඥාවක් මේ රූපයේ හාමුදුරුවමක් කියන විඥාන ටිතියක්ම වෙලා නම් තියෙනව නේද කියන ටික පෙන්වන්න. ඔන්න ඔය දෙපැත්ත පෙන්වන්න ඕනේ. නැත්තම් වෙන්නේ අර මං කියපු දෝෂේ තමයි මොකද්ද? හාමුදුරුවන්ගේ ඇඟේ තියෙන කුණප කොටස් ටිකක් සතර මහා ධාතුයි වගේ තැනකින් තේරෙනවා. එතකොට ප්‍රශ්නේ ලෙහෙන්නේ නැහැ. ඔහොම ගිහිල්ලා
කාලයක් යනකොට සම්පූර්ණ ශුන්‍යතාවයේ පෙනෙන තැනක් යනවා. අන්න ඔතෙන්ට තමයි කියන්නේ යතු සම්මසති කන්දානං උද්‍යප්පයන් ලබතේ පීතිපාමුච්ඡං කියලා. මේ වගේ ස්කන්ධයන්ගේ උදේවැය බලනකොට ප්‍රීති ප්‍රමෝදය උපදිනවා කියලා කියන්නේ හරි සතුටක් හිතට දැනෙන කමක් යනවා. ප්‍රමෝදය. ආන්ගේ ඒ කියන්නේ මේ කොච්චර භාවනා කළොත් හිත සමාධි වෙන්නේ නැහැ අපේ. හරිද? ඔහොම කෙලෙස් අඩුවේ යන එක තමයි එතන පොඩි සමාධියක් විතරයි එන්නේ. ඒක මේ නුවණට ඉඩ සලසලා දෙනවා. හැබැයි කාලයක් යනකොට එයාට හොඳ නුවණක් තියෙනවා. ඇස් ඉදිරි පිටට එනකොට මෙහෙම කතා කරනකොටත් මේ රූපේ මට කෙනෙක් කියලා තේරෙනවා. රූපේ සතර මහා ධාතුයිනේ කියන තැනකින්ම එතකොට ඒක ඇඟට දැනෙන මට්ටමටම එනවා. අර සත්‍ය පුද්ගල නෝ කායපමණක් ඇත්තේ යන සිහිය හොඳින් ඉලපතින සතිපත්චුපට්ඨිතවති. ඒක මෙහෙම කරනකොටත් ආධ්‍යාත්මික ශරීරයක් දන්නවා මේ රූපේ අරබය මම කියන එක ප්‍රපංච සංඥාවක්. නමුත් නාම රූප දෙකේ අතීතයේදීත් මේ පැත්තේ මම කියලා කෙනෙක් මම හෝ මගේ ආත්ම උදයක් අතීතයේ තිබුණත් නැහැ, දැන් තියෙනවත් නෙමෙයි, අනාගතයටත් තියෙනව නෙමෙයි. අතීතයේදීත් මේ රූපය ආරම්භය මම මගේ ආත්මය කියලා ප්‍රපංච සංඥාවක් ඇති වෙලා තියෙයි. ප්‍රපංච කියන්නේ ප්‍රමාද කරවන්න කියන්නේ. තණ්හා මාන දිට්ඨි වශයෙන්. එතකොට වර්තමානයේකත් එහෙමයි, අනාගතයටත් එහෙමයි. තමන් තුළ තණ්හා වශයෙන්, මාන වශයෙන්, දිට්ඨි වශයෙන්. එතකොට මගේ කියලා ගන්නෙ තණ්හාව. එතකොට මම කියලා දකින්නේ මානය. මගේ ආත්මයයි කියලා දකිනවා දිට්ඨිය. මගේ ආත්මයයි කියලා දකිනවා කියන තණ්හා මාන දිට්ඨි කියන ටික. එතකොට එයා දකිනවා අතීතයේදී මම වූ මගේ ආත්ම වූ දෙයක් මේ ආධ්‍යාත්මික පැත්ත තිබුණෙත් නෑ. එතකොට මේ විදිහට ටිකෙන් ටික යථාභූත ඥානය වෙනම බේරි එනකොට ඒ කියන්නේ හිතට නගා ගන්න පුළුවන්කම ඉස්සෙල්ලා ඔහොම බලනකොට අපි මුලින් බලන්න ගන්නකොට පිළිගන්නෙම නෑ හිත. නෑ පුද්ගලයෙක්මයි ඉන්නේ වගේ තැනකින්ම තමයි තේරෙන්නේ. ටික ඔක යනකොට නෑ රූපය ආරම්භය අපි හිතපු විදිහට අපේ විඥානයේ අරමුණේ පිහිටලා තියෙනවා මිසක අපි ගාව රූපය ආරම්භය පුද්ගලයෙක් කෙනෙක් හොඳයි නරකයි කියලා විඥාන ටිතියක් වෙලා තියෙනවා මිසක නමුත් රූපය වෙනමම සිද්ධියක් නේද? ඒකට ප්‍රත්‍යත් වෙනවා. ආහාර ප්‍රත්‍යයෙන් හැදෙන්නේ. ආහාරය නැති වෙනකොට නැති වෙන ඊතරම හටගෙන ඊතරම නැති වෙලා ඒ පැත්තෙම සිද්ධ වෙන සිද්ධිය. මෙහා පැත්තේ ඉඳගෙන අපි මේකට මොනවද දෙයක් හිතුවත් ඒකට අයිති නැහැ. එතකොට හොඳට තේරෙනවා යාට ඒ රූපය කියන එක වෙනමම මේ සත්පුද්ගලනෝන ශුන්‍යතාවයෙන් යුක්ත ධර්මතාවයක් කියන එක තේරෙනවා. ඒ ආරම්භය තමන්ට ප්‍රපංච සංඥාවක් ඉපදිලා තියෙනව නේද කියන එකත් පේනවා. ඊට පස්සේ කාලයක් යනකොට සිහි වෙනකොටම එහෙම දෙයක් මොකද සතර මහා ධාතු හොඳට දකින්න එයාට මේ රූපේ මේ සිහි කරන ගතිය ඉබේම බොරුවක් වෙනවා. කෙනෙක් කියලා සිහි කරනකොට කෙනෙක්ගේ රූප නැහැ කොහෙවත්. කියනකොට මේකට කෙනා වූ සිහි කරන එකට පිටයි හිටින්න තැනක් නැහැ. අම්මා කියලා සිහි කරනකොට අම්මා වූ රූප කොහෙවත් තිබිලා නැහැ. දැන් මම මේ විදර්ශනා කරන්නේ නැත්නම් අම්මා කියලා සිහි කරනකොටම අර නාම රූප දෙක නැත්නම් රූපේ එකට බැස ගන්න ඉඩ තිබ්බොත් තමයි රූපේ අම්මා වෙන්නේ. නමුත් මට එතන රූපේ සතර මහා ධාතුයි කියන නුවණ හොඳට මොහු කරන්න අම්මා පුතා මොනුපුරා තාත්තා කියලා සිහි වුණාම සිහි වෙනවත් එක්කම යථාභූත ඥානයේ තියෙනකොට අර සිහි කරන එකට බැහැ ගන්න බෑ. එතකොට සිහි කරන දේ Taman තුලම හටගෙන නැති වෙනවා මිසක තියනවා කියන ගතිය කැපෙනවා. ආන්ගේ මට්ටම මුලදී බලන්න හැදුවට පිළිගන්නේ කෙනා ඉන්නවමයි වගේ ටිකක් වෙලා යනකොට තාම පුද්ගලයා පේනවා. හැබැයි රූපේ සතර මහා ධාතු කියලා බලනකොට හිත පිළිගන්න මට්ටමකට එනවා ටිකක්.
එහෙමත් තවදුරටත් බලනකොට මේ සමස්තයක්ම හැම රූපයක්ම සතර මහා ධාතු නේද කියලා බලනකොට ඒක පිළිගන්න මට්ටමක් එනවා. ඒක තවදුරටත් බලනකොට පොඩ්ඩක් නිකන් ලාවට පේන්න ගන්නවා. ඇත්ත තමයි මෙහෙම කරද්දිත් ඒ කියන්නේ අපි හිතද්දි සිහි කරද්දි දැනගද්දි සිහි කරද්දි එහෙම පුද්ගලයෙක් කවදාවත් නිදලා නැහැ. අපි හිතේ පය ගහලා කෙනෙක් ගැන හිතනවා මේ තරම් මොඩද වගේ තැනකින් මරනවා කපනවා කොටනවා ගැහුවා බැන්නා කියලා පුද්ගල භාවයක් කෙලෙසියක් තනියම හදාගෙන ඒකයි අපිට කර්ම වෙන්නේ හිතන හැම එකක්ම බාහිර අනාත්මයි. අපිම අවිද්‍යාවෙන් පුද්ගලයා හදාගෙන පුද්ගලයා එක්ක ඉතින් ඔට්ටු වෙනවා හිතේ. එතකොට ඒක අර කියන්නේ අට්ඨියචි හරායචි jigucchati සබ්බ සංකාරේසු කියලා. ටිකක් යනකොට යාට සියලු සංස්කාරයන් කෙරේ ලැජ්ජ වෙනවා කියලා හිතෙනවා. පිළිකුල් වෙනවා කියලා පිළිකුල් කරනවා ලැජ්ජ හිතෙනවලු. එහෙම ධාතු හොඳට ප්‍රකට වෙන්න ටික තාම අපිට ලැජ්ජ හිතෙන්නේ නැහැ. මොකද කෙනා කියලා සිහි කරනකොට හිත ටග්ගල රූපය යහ කරනවා. රූපය මේ සිහි කරන පුද්ගල භාවයේ රූපයට සම්බන්ධ වෙච්ච ගමන් රූපය කෙනා හින්දා හොඳට පය ගහලා කටයුතු කරන්න පුළුවන්. අපිට ඒ තාක් තව එක්කෙනෙක් ඉන්නවා අපිට. නමුත් අපිට උදේවැය පෙන්නකොට ඇස් ඉදිරිපිටට ආවේ රූපය ඒකට අපි කෙනෙක් කියලා පුද්ගලයෙක් කියලා හිතුවේ හිතන විදිහට ඒ අරමුණේ හැටියට හිතපු හැටි ගන්න. මෙහෙම හිතපු එකයි අරම වෙන රූපයයි දෙකම එකතු කළා මේ විඥානය දැනගත්තේ අර රූපය කෙනා කියලා. මෙහෙම නේද රූපය මට කෙනෙක් කියන දැනුම ඇති උනේ. හොඳට පෙන්වනවා විස්තරය. නමුත් මම මෙහෙම හිතද්දි දැනගනිද්දි සිහි කරද්දිත් රූපේ වෙනසක් නැහැ මෙහෙමම නේද කියලා හොඳට ඔහොම පෙන්වන්න ඕනේ. මං දැනගන්න සිහි කරන විදිහට රූපේ අතීතේවත් තිබුණේ අතීතිත රූපේ සතර මහා ධාතුයි කන බොන ආහාරමමයි. දැනුත් එහෙමයි අනාගතේටත් එහෙමයි. කියලා හොඳට බර කළා පෙන්වන්න ඕනේ. එහෙම පෙන්වනකොට තමයි රූපයේ තියෙන අනාත්ම ලක්ෂණය ටික ටික මතුවෙන්නේ. ඕන් ඔය මට්ටමට පෙනෙන මට්ටමක් එනකොට පාමුජ්ජං ජායති ප්‍රමෝදයක් ඇති වෙනවා. ඊට පස්සේ ඒ ප්‍රමෝදය කියන තැනට විතරයි ගන්න අමාරු අපිට බලන්න. ඒ ප්‍රමෝදය නිසාම නැවත එයාට හරි සතුටක් ඒක බලන එක. එහෙම හිතන එකත් එයාට හරි උද වැඩුණුකම. එහෙම නොහිත ඉන්න බෑ වගේ නිකන්. එච්චරට සතුටුයි. ඒ ප්‍රමෝදය නිසාම හිත අභ්‍යන්තර අධික ප්‍රීතියක් ඇති වෙනවා. ඒ ප්‍රීතිය නිසාම මොකද වෙන්නේ? පස්සද්ධිය ඇති වෙනවා. ඇයි? හිතන ගතිය අතහැරෙනවා යාට. හිතන්න එහෙම අරමුණු නැහැ සතර මහා ධාතුයි. අම්මා තාත්තා දුව පුතා කිය වේගෙන් හිතන එකට අරමුණු නිමිති තිබුණ හින්දා මෙහෙ හිතනවා. දැන් එහෙම හිතන්න දේවල් නැහැ. එහෙමම නාමකය සංසිඳනකොට රූපකය සංසිඳනවා. එතකොට හිතයි කයයි දෙකම අධික සැපසහගත බවකටපත් වෙනවා. එතකොට කයම එක සැප පින්ඩයක් වෙනකොට විඥානය අහකට යන්නෙම නැහැ. දැන් ඔය හිත විසිරෙනවා කියලා කියන්නේ හැම වෙලාවෙම රූප, ශබ්ද, ගන්ධ සිහි කර සැප හොයන්නේ මේ හිත. හිතට මිහිරි අරමුණු හොයන්නේ. ප්‍රිය අරමුණු හොයන්නේ ඔය. එහෙම හොයන ගතිය නැති වෙනවා අර සැපේ හිත බැඳීලාම පවතිනවා. සැපේ නිසාම හිත සමාධිය වෙනවා. අන්න හිත සමාධිය වෙනවා කියන තැනකට මේ ශාසනය එන්නේ. ඒ සමාධිය සම්පූර්ණම ඔය නිකන් අපි පොඩ්ඩක් ඉන්නකොට හිත කොහාටවත් දුවන්නේ නැතු ඉන්නවා වගේ තැනක එකකින් නෙමෙයි. සම්පූර්ණ මේ කයම Taman නොවන බවම පේනවා. මං කිව්වේ මේ පියවි ඇහැට මේ අහසේ තියෙන වස්තු පේනවා. තව ඒ කියන්නේ දැන් අපිට මේ ඇහැට නොපෙනෙන දේවල් පේනවා. Taman සහ අනුන් කියන මෙහෙම ප්‍රභේදයක් නැහැ. අවකාශයේ සම්පූර්ණ ප්‍රකටයි රළුයි. එදාට තමයි කාම සංඥාව අතහැරනවා කියන ප්‍රථම ධානය මට්ටම. එතකොට ඒ සමාධියට
සමාධියට හොඳට තේරෙනවා අරමුණ තේරෙන්නේ පේනවා. ඇස් ඉදිරි පිටට ආපු රූපය අනාත්මමයි කියලා පේනවා. ඒකට පුද්ගලයා සත්වයා කියලා අපි හිතන්නේ කියන එක පේනවා අපිට. දැන් අපිට මෙහෙම ඉඳලා බයිසිකලය කියලා හිතුවොත් මේ පේන එකට බයිසිකලය කියලා මම හිතන්නේ කියන එක පේනවා නම් මට ඊටත් මේ පැත්තට යන්නේ නැහනේ. නමුත් පේන්නේ නැහනේ. පේන්නේ නැති හින්දා තමයි මේකට කියලා බැඳෙන්නේ. අන්න අර මට්ටමේදී මේ පේනකොට පේන අරමුණට හාමුදුරුවෝ කියලා හිතන්නම කියන එකත් හොඳට පේනවා. හිතලා හාමුදුරුවෝ කියලා දැනගත්තා කියන එකත් පේනවා. මේ අරමුණ දෙක දෙපැත්තටමයි යන්නේ. රූපය වෙනම නාමය වෙනම දැනගන්නවා. ප්‍රඥප්ති වශයෙන් මේ ලෝකයා මේ රූපෙට හාමුදුරුවෝ කියනවා කියලා නුවණ තියෙන මිසක ඒ රූපේ හාමුදුරුවෝයි කියන තැනින් එයා දැනගන්නේ නැහැ. එතකොට අපි මෙහෙම සිහි කරනකොටත් සිහි කරනවා කියන මනස ඒ කියන්නේ තමන්ම සිහි කරපු දේ තමන් දැනගන්නවා කියලා දන්නවා. එහෙම සිහි කරනකොටත් සිහි කරන්න උදව් වෙච්ච ස්කන්ධය නිරුද්ධයි කියන එක පේනවා. ඒ වගේම මෙහෙම යමක් දිහා බලලා අනිත් පැත්තට යනකොටම දැකපු දේ නිරුද්ධයි කියන එක ලැබෙනවා. මොකද මේක අතහැරෙනවත් එක්කම බලලා අහකට යනවත් එක්කම වෙනදට වෙන්නේ ටග්ගල මනෝවිඤ්ඤාණය මේ නිමිත්ත ඔසවල ගන්න එක. දැන් සමාධිගත මනසින් එහෙම වෙන්නේ. එතකොට ඉබේමයි දකින දේ දැකීම පස්සේ නිරුද්ධයි කියන තැනට එන්නේ. ඔන්න දැන් අර උදේවේ ඇත්ත දකින්න එතකොට ওই ඥාන දර්ශන. එදාට ලෝකේ ආශ්‍රම විග්‍රහසුන්ගේ මනස මිදෙනවා. අහුවෙන්න ඒ කියන්නේ ඇත්ත දකින්න හින්දා කලකිරෙනවා කියලා කියන්නේ හොයාගෙන යන්න දේවල් නෑ. ඒ කියන්නේ අපි මොනවා හරි දෙයක් දැක්කොත් දැකපු ඇහැ දැකපු රූපය චක්කු විඥාන ඒ නිසා එන ආස්වාදයට මෙච්චර කෙටි නේද කියලා පේනවා. ඒ කියන්නේ යාට ඕන යමක් ගිහිල්ලා බලන්න පුළුවන්. අපි වගේ ගිහිල්ලා ලස්සන උයනක් බලලා සතුටු වෙන්න එකක් එන්නේ නැහැ. ඒක දුකේ කලකිරෙනවා කියන්නේ අපිට නම් අතන තියෙන හොඳ මල් උයනක් යන්කෝ බලන්න කියලා නැත්තම් අර කන්දට නැගලා බලමුකෝ අපි ඈත හරි ලස්සනයි කියලා අපිට බලන්න යමක් තියෙනවනේ ගිහිල්ලා විඳින්න. ආපහු ඇවිල්ලත් බලන්න පුළුවන්. නමුත් එයාට එහෙම නැහැ. දුකේ කලකිරෙනවා කියලා කියන්නේ මේ තරම් මහන්සි වෙලා කන්දට නැගලා ගියත් ඇහැට රූපේ හම්බෙලා චක්කු විඤ්ඤාණයට අනුගතව උපන්නට පස්සේ ඒ ස්පර්ශ වෙන තාක් විඳ හැකි. ආස්වාදේ ටිකයි. ආපහු එනකොට සම්පූර්ණ ඉවරයි කියලා පේනවා. කහදිනකොට. එතකොට ඒ හින්දා එයා මේ ස්පර්ශ ආයතන 6 දකින්නේ ගිනිගත් යකඩ වැටක් වගේ පේන්නේ. අර හැම නැති එළදෙනක් වගේ පේන්නේ. ඒ හින්දා මේ ස්පර්ශ ආයතන 6 ඇලෙන්නේ. ඇලෙන්නේ නැතිනකොට හිත මිදෙනවා. ආශ්‍රමයෙන් කෙලසෙන් මනස මිදෙනවා. එතකොට මත් එකට උත්තර ඒවා එකක්වත් මේ කොහොමද ඒක කරන්නේ මිදෙන කමට හිත නමන්නේ කොහොමද කියලා ඌව ප්‍රාර්ථනා වුන්නේ. ප්‍රමෝදය ඇති වෙන තැන දක්වා විතරයි ගන්න ඕනේ. දැනට ප්‍රමෝදය ඇති වීම තැන දක්වා හොද්දට සති නිමිති හිත තියතිය සති නිමිත්තට හිත තියාගෙන කායගත සතිය වඩන්න. ඊට අමතරව දැනට කය මේ ඇත්ත ඇති හැටි පෙන්වන්න. ඇත්ත ඇති හැටි කියන්නේ මේ ටික අයිති විදර්ශනාවටත් අයිති. නමුත් සතිපට්ඨානෙ පෙන්වන්නේ කායකානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා කියලා. කායගත සතිය අනුව ගියා වූ සම්පජානයටයි මේ කොටස අයිති වෙන්නේ. සමුදය ධම්මානු කායස්මෙ හිත කය ඇතිවීම අනුව බලමින් මේ රූපය නිසා මෙන්න මෙහෙම පුද්ගලයෙක් සත්‍යයක් කියනකම මේ රූපයට ඇති වුණේ මෙහෙම නේද කියලා නැති වෙන්නේ මෙහෙම නේද කියලා ඒ විදිහට හොඳට පෙන්නනවා. ඕම් ওই විදිහට කරනකොට ධාතුව හොඳට පේන මට්ටමකට හොඳට නෙවෙයි සාමාන්‍ය මට්ටමට පේන මට්ටමට එනකොට ප්‍රමෝදය කියන අර කියන්නේ සතිපට්ඨාන වඩන්න හදන කාලෙදී
වඩන්න යන්න ඉස්සෙල්ලත් පේන්නේ යාට සත්‍ය පුද්ගලයෙක් නැත්තම් මම සතිපට්ඨාන භාවනා කරන්න හදන්නේ. පටන් ගන්නකොට සත්‍ය පුද්ගලයෙක් මම සතිපට්ඨාන භාවනා කරන්න හදන්නේ. කරගෙන යනකොට සත්‍ය පුද්ගලයෙක් පේන්නේ මම භාවනා කරනවා කියලා. ටික 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 යනකොට මම භාවනා කරනවා සත්‍ය පුද්ගලයෙක් කියන එක ටික 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 ගෙවෙනවා. අර දක්කෝ ගෝඝාතකෝවා ගෝඝාතකං තේවා සිවා ගාවිම වදිත්වා චතු මහා පතේ බිලසෝ පටි විභජිත්වා නිසින්නෝ වාස්ස. හරක් මරන්නේ කොහරක් මරන්නේ කිය අතවැසියෙක් ගවයෙක් මරලා හතරමං හන්දියක තියාගෙන ඉන්නවනම් කියලා කියන. එතකොට මේ හතර පැත්තෙන් කොයි පැත්තෙන් ආවත් එන කෙනාට පේන්නේ මොකද්ද? ඇයි පටි විභජිත්වා ගාවින් වදිත්වා පටි විභජිත්වා හරෙක් මරලා හොඳට කොටස් කළා. මස් ටික හං කෑලි ඔහොම. දැන් එන කෙනෙකුට ගවයෙක් පේන්නේ. ඔකට පේනවා අටුවාවේ දෙන සල්ලි දීලා මරන්න දෙනක් ගන්න යද්දිත් මම ගව දෙනක් ගණ්ඩයි යන්නේ. සල්ලි දීලා අරගෙන ඉද්දිත් මම ගව දෙනක් අරගෙනයි එන්නේ. මරද්දිත් මම දැන් එළ දෙනක් මරනවා. කෑලි කෑලි කොටස් කරද්දිත් මම එළ දෙන කෑලි කෑලි කොටස් කරනවා කියලා යම් එළ දෙන සංඥාවක් තිබුණා නම් අර කොටස් ටික වෙන් කරපු ගමන් එළ දෙන සංඥාව නැහැ. දැන් එළ දෙන කොටස් වෙලා කියලා එකක් නැහැ. එතකොට කොයි පැත්තෙන් ආවත් ආමේ හැම පේනවා මස් පේනවා නහර පේනවා ඒ වගේ යෝග්‍ය ආරම්භයේදී මමයි භාවනා කරන්න පටන් ගන්නවා මම භාවනා කරන්න හදන්න ඕනේ භාවනා කරනවා මමයි භාවනා කරන්නේ වගේ තැනකින් ඉන්නවා. අන්තිමට කෙරෝල්ට යනකොට එයාට මම කියන සංඥාව අයින් වෙන කොයි පැත්තෙන් බලුත් මේ පඨවි කොටස් නේද මේ ආපෝ කොටස් නේද මේ තේජෝ කොටස් නේද මේ වායු කොටස් නේද සතර මහා ධාතුම ප්‍රකට වෙනවා. හතර මං හන්දියෙන් කොයි පැත්තකින් ආවත් මස් ගොඩක් හං ගොඩක් පේනවා වගේ පුද්ගල සංඥාව ගවදෙන් සංඥාව අතුරුදහන් වුණා වගේ මම කියන සංඥාව පුද්ගල සංඥාව අතුරුදහන් වෙනවා. ඒකම අත්තිකායතු අපනසති පච්චපට සත්‍ය පුද්ගලයේ නෝ කය පමණක් ඇත්තේ යන සිය හොඳින් එළඹ සිටින තැනට ගන්න එච්චර කල් යන්නේ එච්චර ප්‍රමාද වෙන්නේ ඔයගොල්ලෝ දක්ෂණ. ඒ කියන්නේ තාම ඒකෙන් කියන්නේ පුද්ගල භාවයේ හිඳිලා කියන එක නෙමෙයි මෙතනදී. මට පුද්ගල භාවයට පෙනෙනවා. පෙනුනොත් කය සත්වයක් පුද්ගලයක් නෝ කය පමණක් ඇත්තේ යන සිය හොඳින් එළඹ සිටිනවා මට. ඒ කියන්නේ සත්ව නෝ පුද්ගල නෝ කයක් තියෙන තැනක මට කෙනෙක් වගේ පේනව නේද කියන තැනකින් තියෙන්නේ. එතකොට මේ පුද්ගල භාවයට තේරෙනකම මගේ මනසේ හැකියාවක් නැත්තම් මේ විඥානයේ තියෙන ගතියක ලක්ෂණ මේ රූපය කෙනෙක් කරලා පෙන්නනකම කෙනෙක් ඉන්න හින්දා කෙනෙක් පේනවා නෙමෙයි අනාත්ම රූපයක් තියෙන තැනට ආත්ම සංඥාව ආරෝපණය කරලා බලපු හින්දා ආත්ම විදියට පේනවා කියලා තමන්ගේ පැත්තෙන් ආත්ම විදියට පෙනෙනකමත් අනාත්මයට සිහි වෙනකමත් පෙන්නනවා. ඔය පොඩි දෙයයි තියෙන්නේ. හැබැයි ඔකට සිහියෙන් ඉන්න වෙනවා. මොකද ආශ්‍රව කොටයි. බොහෝ කාලයක් අපේ මනසේ තියෙන කෙනා පුද්ගලයා කියන කම රූපෙට බහලා ඇසුරු කරපු හුරුව. චුට්ට ඇත්තම මේ රූපය හඳුනනම. රූපයේ ගැහෙන කෙනෙක්, රූපයේ පිරිමි කෙනෙක්, රූපයේ අහවලා, රූපයේ විසුද්ධි නැත්නම් රූපයේ මේ නන්දක කියලා දැන් අපිට රූපයම කෙනා වෙච්ච ගතිය වැඩි ආශ්‍රව. ඉතින් ඕක ගලපලා නෑ රූපය කෙනෙක් නෙමෙයි. රූපය පුද්ගලයෙක් නෙමෙයි. එතන රූපයක් තියෙන්නේ නැත්නම් එතන නාම රූප ධර්මයක් තියෙන්නේ. ඒ ආරම්භය පුද්ගල භාවයේ තියෙන්නේ මෙතන නේද කියලා දෙපැත්ත පෙන්වන්න ඕනේ. ඒක හැදුණු හැටි සමුදේ ධම්මානුපස්සීවා. එතකොට මේ රූපය ආරම්භය මේ විදියට හිත හින්දා තමයි මෙහෙම දැනගත්තේ. කන බොන ආහාරයෙන් නොතුබන මේ ඇහැ නැහැ. එහෙම නොවුනා මේ රූප නැහැ. ආහාරය නිසා ඇස් ඉදිරි පිටට ආවත් මේ රූපේට පුද්ගලික සත්‍ය කියලා හිතුවේ නැත්තම් මේ නාම රූප දෙක නිසා මෙහෙම දැනගැනින්නක් එන්නේ නැහැ කියලා වැයට උනත් බලන්න පුළුවන්. එතකොට තමන් හොඳට දන්නවා යම් යම් විදියකට හිතනවද හිතන විදියට සංකාරපච්චය විඥානං හිතන ආකාරයට දැනගන්න.
ඕන ඔය විදියට පෙන්වන්න. ඕක වෙන මුකුත් ඕනේ වෙන බණ ගොඩාක් ඕනේ. ඔය ටික විතරක්ම ප්‍රමාණවත් මේ මහා ගැඹුරු නුවණක් ඕනේ. හැම වෙලාවෙම උත්සාහය ඕනේ අපිට. චුට්ට නැත්තම් හිත ටක් ගාලා කෙනෙක්ව සිහි කරනවත් එක්කම ඔක්කාන්ති නාම රූප වෙනවා. හිත රූපය අනුව බැස ගන්නවා. එතකොට සිහි කරනවත් එක්කම රූපය ඇත්ත පෙන්න ගන්න බැරි වුණොත් කෙනා වෙනවා. විඥානයේ රූපෙට නාම රූප දෙකට බැසගත්ත ගමන් දැන් මට අම්මා කියලා සිහි වෙනකොටම මට සිහිය නොතිබුණොත් කෙලින්ම මේ විඥාන අත්දැකීම දැකපු නාම රූප දෙක පැත්තට බැස ගන්නවා. අම්මා කියලා. එතකොට මට භවය කියන්නේ අම්මා ඉන්නවා වගේ තැනකින් තේරෙනවා. එතකොට මුලදී සිහි වෙන්නකොට විඥානයේ අරමුණේ පිහිටන්න කලින් අපිට පෙන්න ගන්න බෑ අපි දක්ෂ නැහැ. නමුත් ඒ රූපේ අම්මා කියන තැනක රැවටුණාට පස්සේ හැරෙයි. ආපහු හදන්න ඕනේ. නෑ ඒ රූපේ කන බොන ආහාරයෙන් යුක්තයි. මුලදීම අපිට ඒ රූපය අම්මා වෙච්ච හැටි Tamanටම පෙන්වන්න ඕනේ. ඒ රූපය මෙහෙම දෙයක්. ඒ රූපේට අපිම හිතපු හිඳයි ඒ රූපයයි අපි හිතපු එකයි දෙකම එකතු කරලා අපේ හිතීම අම්මා කියලා දැනගත්තා. කියලා පෙන්නනවා. එතකොට අතීතයේදී මම මෙහෙම හිතන වෙලාවේදී සිහි කරන වෙලාවේදී දැනගත්ත වෙලාවේදී ඒ රූපය ඇත්ත ඒකම. අර තමන් අර මං වෙනද කිව්වා වගේ උපමාවක් එහෙම ටිකක් අරගෙන මැටි ටිකක් ගත්තාම මැටිමනේ පටවි ධාතුව ඔන්න ඇස් ඉදිරි පිටට මැටි ටිකක් ආවේ මැටි වලින් හැදුණු අවකාශ ධාතුව අවුරාගෙන රාශි වෙච්ච මැටි වල හැඩයක්. හැඩේ තියෙන අවකාශයට සාපේක්ෂව ඇස් ඉදිරි පිටට ආව. අපි මේ මනුස්ස රූපයක් නේ කිව්වා. අපි මනුස්ස රූපයක් කියපු එකයි අර හැඩේ දෙක එකතු කරලා හිත දැනගන්නවා අර හැඩේ මනුස්ස රූපයක්. මනුස්ස හැඩයක්. මනුස්සයෙක් කියලා. ආපහු මැටි ටිකක් තව විදිහකට තියෙනකොට ඒ ටිකට ඇස් ඉදිරි පිටට එනකොට හිත මෙහෙම අස්සෙක් නෙමෙයි. හරි ලස්සනට හදලා තියෙනවා. අර රූපයයි මේ හිතපු එකයි දෙක එකතු කරලා අර හැඩේ අස්සෙක්ගේ කියලා උන ගන්නවා. තව ටිකක් බැලුවම හරකෙක්නේ. දැන් අපිට මිනිස්සෙගේ රූප, හරක්ගේ රූප, අස්සයන්ගේ රූප තියෙනවා අන්න අතන අස්සෙක්ගේ රූපයක් තියෙනවා කියලා දැනුමක් එයි. දැන් අස්සයාගේ රූප කියනකොට ඒකට මේ අරමුණේ විඥානය පිටලා මේ සිහි කරනකොටම හිත බැස නැඹුරු වෙලා රූපේ පැත්තට තියෙන. රූපයත් ඒ අරමුණ පිළිගන්න බලාගෙන ඉන්නේ. දැන් ඒක ඉතින් ඇත්තම ඒක මැටි නෙමෙයි අස රූපයක්, මනුස්ස රූපයක්, ගවයෙක්ගේ රූපයක් ඒ තියෙන්නේ. ඒ හින්දා ඒක කැඩුවාම ඒකට ආස හිතෙන්න පුළුවන්. කැමති වෙන්න පුළුවන්, හොරකම් කරගෙන යන්න පුළුවන්, ඔය ඕන එකක් පුළුවන්. එතකොට අපි හොඳට පෙන්වන්න ඕනේ අපිට හිතනකොට අස්ස රූප, මනුස්ස රූප, මේ ගව රූප තියෙනවා වගේ මේ ගුඩ අස්සයන්ගේ, මනුස්සයන්ගේ, ගවයන්ගේ රූප තියෙනවා වගේ තැනකින් තමයි අපිට නිමිති තියෙන්නේ දැන්. හරියට ඔහොම දේවල් තියෙනවා. ඕව ගැන හිතා ඉන්නවා. අස්සය ගැන හිතලා අවසන් වෙනකොට ගවයා ගැන හිතනවා. ඒක හිත අවසන් වෙනකොට මිනිස්සයා ගැන හිතනවා. ඊගාවට ගවයයි මිනිස්සයයි දෙන්න ගැන හිතනවා. හරකයි ගවයයි ගැන හිතනවා. තියෙන අරමුණු ටික ඔහොම කර තමයි ඉන්නේ ඉතින් අපි. එතකොට අපි දැන් මේ කරනකොට අපේ පැත්තෙන් ගත්තාම නිත්‍ය සපයි ආත්මය කියන්නේ ගවයෝ ඉන්නවා, ගවයන්ගේ රූප තියෙනවා, මනුෂ්‍යයන්ගේ රූප තියෙනවා, අස්යන්ගේ රූප තියෙනවා කියලා තමයි අපිට හම්බ වෙන්නේ.
ලෝකේ යතහභූත ස්වභාවය ගත්තාම බුදුරජාණන් වහන්සේ පෙන අනාත්මයි. පඨවි. පඨවි ආපෝ තේජෝ වායු අවකාශ පංච මහ භූත ටික විතරයි. නැති ටිකක් විතරයි. කියනවා වගේ අනාත්ම. එතකොට අපි පෙන්වන්න ඕනේ දැන් අපිට මැටි පේන්නේ නැහැ අස්සේක රූපේ පේන්නේ. මේ රූපය අස්සේ උනේ කොහොමද? අස්සේ කියලා දැනගත්තේ කොහොමද? කියන එක මම පෙන්වන්න ඕනේ. ඇස් ඉදිරි පිටට ආවේ මැටි වලින් හැදුණු රූපයක්. අවකාශ ධාතු අවරාගෙන මැටි වලින් හැඩයක් තිබුණේ. ඒ මැටි වලින් යුක්ත රූපය ඇස් ඉදිරි පිටට ආවහම හිත ඊට අනුගත උපන්න පෙනුන පෙනෙන දෙයට මිනිස්සෙගේ රූපයක් කියලා අපි හිතුවා. මිනිස්සෙගේ රූපයක් කියලා හිතපු ටිකයි අර මැටි වල හැඩේ දෙක එකට එකතු කළ විඥාණයෙන් අර හැඩේ මිනිස්සෙක් කියලා දැනගත්තා. මේ දෙපැත්තක හිතන ටික හරියට අර කාටුන් එකක හඬ කැවුවා වගේ. කාටුන් එක චිත්‍රය වෙන කොහෙවත් හඬ වෙන කොහෙවත් ඒ වුණාට පේන කෙනාට බලන කෙනාට දෙකම එකේ වගේ. ඒ වගේ රූපේ වෙන කොහෙවත් හිතනකම වෙන කොහෙවත්. එතකොට මිනිසයා කියලා දැනගත්තා. මෙහෙම නේද මේ මැටි ටිකේ හැඩේ මිනිස්සුගේ හැඩේ කියන එක ආවේ. මම මේ හැඩේ බලාගෙන මිනිස්සෙක් නේද මිනිස්සෙගේ හැඩේ කියලා හිතනකොටත් මැටි මැටිමයි. මේ හැඩේ මිනිස්සෙක් කියලා දැනගන්නකොටත් මැටි මැටිමයි. මිනිස්සෙක් කියලා මේ හැඩේ හිතට සිහි කරද්දිත් මැටි මැටිමයි. මැටි පැත්තේ මනුස්ස රූපයක් හෝ මනුස්ස කතාවක් තිබුණෙත් නැහැ තියෙනවත් නෙමෙයි තියෙන්නේද නැහැ කියලා පෙන්වුවොත් අපි ඒ වගේමයි මේ මැටි ටිකක් වගේමයි පඨවි ධාතු රූපය ඇස් ඉදිරි පිටට ආවේ. පෙවුනේ. එහෙම පේනකොට අපි හාමුදුරු නමක් කියලා හිතුවා. මේ හිතන එක වෙන කොහෙවත් නැති රූපේ වගේ කන බොන ආහාරයෙන් යුක්ත රූපේ වෙන කොහෙවත්. ඒකට හේතු වෙනමම. මේකට හේතු වෙනමම. මේක නාමයි අරක රූපයි. ඊට පස්සේ විඥානය මොකද කරන්නේ? මේ දෙකම කවලක් ගල්ලා. මේ නාම ධර්ම ටික අර රූපයට බහලලා ඒ රූපය හාමුදුරුවෝ කියලා දැනගන්නවා. දැන් මට ඉතින් ඔන්න අර මැටි පැත්ත ආහාර පැත්ත පේන්නේ දැන් හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා වගේ තැනකින් තමයි දැනෙන්නේ. ওই විදියට හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා, ගෑනු කෙනෙක් ඉන්නවා, පිරිමි කෙනෙක් ඉන්නවා, ළමයෙක් ඉන්නවා කියලා දැන් අපිට හරියට දේවල් තියෙනවා. නමුත් අපිට අර මැටි ටික පෙන්වන්න පුළුවන් වගේ මේ ඇස් ඉදිරියට ආපු රූපෙට හාමුදුරු නමක් කියලා හිතනකොටත් රූපේ මැටි. නැත්නම් සතර මහා ධාතුයි ආහාර. මැටිම කියලා කියමුකෝ අපි අරකට. හාමුදුරු නමක් කියලා දැනගන්නකොටත් රූපේ මැටි. පඨවි. හාමුදුරු නමක් කියලා සිහි කරනකොටත් රූපේ පඨවි. නැත්නම් සතර මහා ධාතු. එතකොට මේ රූප පැත්තේ කවදාවත්ම පඨවිය ඇතුළේවත් ආපෝ ඇතුළේවත් තේජෝ ඇතුළේවත් වායෝ ඇතුළේවත් අවකාශය ඇතුළේවත් ඔච්චර තමයි බාහිරින් තියෙන්නේ. ආමුදුරු නමක් හිටියෙත් නැහැ ඉන්නවත් නෙමෙයි හිටියේද නැහැ ඉන්නේද නැහැ කියලා හොඳට පෙන්නනවා. මේ රූපය මෙහෙමයි කියලා. ඔහොම එහෙනම් මේ හැම තැනකම යාට එකක් නිදසුන් කොටගෙන එකක් තුළ සියල්ල දැක්ක හැකි. හැම තැනකම දැනුම ඇතිලා තියෙන්නේ මට සතර මහා ධාතු තියෙන තැනක මෙහෙම නේද? එහෙනම් හැම තැනකම රූපේ පැත්තේ තියෙන සතර මහා ධාතු නේද කියලා හොඳට බලන්න පුළුවන්. සබ්බ ලෝකේ අනිබ්‍රත සංඥාවක්, සීල ලෝකේ නොයලන සංඥාවක් කියලා බලන්න පුළුවන්. නැචකින්ද ලෝකේ උපාදීත. ලෝකේ කිසිවක් උපාදාන වශයෙන් නොගන්න විදිහට බලන්න පුළුවන්. වෙන ගැඹුරු දෙයක් ඕනේ. ඔන්න මං කියපු විදිහ අත නොහැර ওই විදිහට කරන්න. හැබැයි හොඳට රූපයේ පැත්තත් පෙන්වන්න ඕනේ. රූපය විතරක් පෙන්වුවට හරියන්නේ නැහැ. රූපය ආරම්භය මොකද රූපයේ සතර මහා ධාතුයේ කුණප කොටස් ටිකක් කියලා කොච්චර පෙන්වුවත් රූපය ආරම්භය තමන්ගේ විඥාන ටිතියක් ඇති වෙච්ච හැටි
ප්‍රපංච සංඥාව Taman තුල ඇති වෙච්ච හැටි පෙන්වේ නැත්තම් අර කුණුප කොටස් ටික අර ධාතු ඔක්කොම පුද්ගලයා ගැඟ ඇතුලේ තියෙනවා වගේ තමයි තේරෙන්නේ. ඊගාට ප්‍රපංච සංඥාව අහුවෙන්නේ නැහැ. ඉස්සරහට යනකොට මේ දෙක දෙපැත්තකට වෙන්න ඕනේ. වෙන වෙන්න ඕනේ. අපේ හිත මේ කයෙන් මිදෙන්නේ එහෙමයි. එතකොට රූපය පෙන්නනවා වගේම නාම ධර්ම ටිකත් වෙන විදියට නැත්තම් ඒ කියන්නේ අපි කියමුකෝ සත්‍ය පුද්ගලෙක් නැහැ කියලා කිව්වොත් වැරදි. කුණුප කොටස් ටික බලලා මෙතන සත්‍ය පුද්ගලෙක් නැහැ කියලා කිව්වොත් මොකද වෙන්නේ? එයා සම්මතය ප්‍රතික්ෂේප කළා වෙනවා. ඇයි මේ සත්‍යයක් හැටියට පුද්ගලෙක් හැටියට ලෝකයට පෙනෙනවනේ. පෙනෙද්දි සත්‍යයක් පුද්ගලෙක් නැහැ කියලා එයා සම්මතය බැහැර කළා වෙනවා. සත්‍ය පුද්ගලෙක් ඉන්නේ කියලා ගත්තොත් එයා පරමාර්ථය බැහැර කළා වෙනවා. පරමාර්ථය බැහැර කළා වෙනවා. සත්‍ය පුද්ගල භාවයෙන් තොර අනාත්ම ධර්මතාවයක් තියන්නේ කියන පරමාර්ථය බැහැර කළා වෙනවා. මේ සත්‍යයක් නේ රූපේ පුද්ගලයක් නේ කියලා ගත්තොත් පරමාර්ථය බැහැර කළා වෙනවා. සත්‍යයක් නෑ පුද්ගලයක් නෑ කුණුප කොටස් ටිකක් තියෙන්නේ සතර මහා ධාතුයි කියලා බැලුවොත් සම්මතය බැහැර කළා වෙනවා. ඒ හින්දා මෙයා පරමාර්ථය බැහැර කරන්නේත් නෑ සම්මතය බැහැර කරන්නේත් නෑ. මේ සත්‍ය පුද්ගලෙක් නෑ කියන්නේ. ඉන්නවා කියන්නේ නෑ. මේ ඇති කල්ලි මේ වෙයි. ඒ කියන්නේ මේ රූපේට ඇස් ඉදිරියට ආවහම ඊට අනුව සත්‍ය පුද්ගලයෙක් කියලා සිහි කළොත් ඒ රූපයයි මේ නාමයයි කියන ධර්මතා දෙක උදව් කරගෙන සත්‍ය පුද්ගල භාවයට දැනගන්න කමක් වෙනවා. ඒ බව නොදන්නවා නම් ලෝකයට මේ රූපය මේ විඥාන තිති ඇත්තක් වෙනවා. මොකද මෙහෙම වුණාම සත්‍ය පුද්ගල භාවයේ ඇති වෙන ක්‍රමයක් තියෙන හින්දා නෑ කියන්න බෑ. දැන් අපි කියමු රූපය ඉදිරි පිටට එනවා. රූපේට සත්‍ය පුද්ගලෙක් කියලා හිතුවාම මේ නාම රූප දෙක නිසා සත්‍ය පුද්ගලෙක් කියලා දැනගන්න කමක් තියනවද නැද්ද? තියෙනවා. එහෙනම් සත්‍ය පුද්ගලෙක් නැහැ කියලා කියන්න පුළුවන්ද? සත්‍ය පුද්ගලෙක් දැනගන්න කමක් තියෙනවා. මොකද ඒක ඇති වෙන ක්‍රමයක් තියෙන හින්දා තියෙනවා. ඒ හින්දා උදේ පෙන්නකොට නැහැ කියන්නේ. මේ සතර මහා ධාතුයි රූපය කියලා පෙන්නුවොත් මේකට සත්පුද්ගල භාවයෙන් හිතුවේ නැත්තම් මේක සත්පුද්ගල භාවයේ දැනගැනිලක් වෙන්නේ නැහැ කියලා වැයට පෙන්නුවොත් තියනවා කියන එක අතහැරෙනවා. උදේ වැය පෙන්නකොට උදේට පෙන්නකොට සම්මත සත්‍ය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. වැයට පෙන්නන එකෙන් නිරෝධ සත්‍ය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ කියන්නේ යා දකිනවා ලෝකේ සත්පුද්ගල භාවයේ ඇති වෙන ක්‍රමයක් තියෙන හින්දා නෑ කියන්නේ. සත්පුද්ගල භාවයේ නිරුද්ධ වෙන ක්‍රමයක් තියෙන හින්දා තියනවා කියන්නේ. ඇයි මේක ධාතු වශයෙන් බැලුවොත් සත්පුද්ගල භාවයෙන් ඊට හිත නැමුවේ නැත්තම් සත්පුද්ගල භාවයේ දැනගැනිල්ලක් ඉතුරු වෙනවද? නෑ. ඒ හින්දා සත්පුද්ගලෙක් ඉන්නවා කියන්නේ. ආන් ඒ අනාත්ම න්‍යායට එන්නේ අපි රූපය විතරක් බැලුවොත්. රූපය විතරක් බලලා බැලුවොත් දැන් හැම තැනකම සතිපට්ඨාන වඩන්න ගිහලා කරන්නේ ඕකනේ. ඒ රූපය විතරක් බලලා සතර මහා ධාතුයි තියෙන්නේ. කුණප කොටස් ටිකක් තියෙන සත්වයක් නැහැ පුද්ගලයෙක් නැහැ කියන තරකින් අවසන් කරනවා. එතකොට ඒක උච්ඡේදවාදයට වැටෙන්නේ. ඒ හින්දා රූපයේ සතර මහා ධාතුයි කුණප කොටස් ටිකක් ආහාරයෙන් හැදිලා තියෙන්නේ කියලා බැලුවේ නෑ කියන්න නෙමෙයි. එහෙම රූපයක් තියෙන තැනකයි මට කෙනෙක් කියන ප්‍රපංච සංඥාව ඇති වෙලා තියෙන්නේ කියලා මේ පැත්ත පෙන්වන්න ඕනේ. මට පුද්ගලයෙක් කියනකම ඇති වෙලා තියෙන තැනක මෙහෙම ඇත්තක් තියෙන්නේ. නැත්තම් මෙහෙම ඇත්තක් තියෙන තැනකයි මට පුද්ගලයෙක් ඇති වෙලා තියෙන්නේ. කියනකොට වරද ලෙහෙනවා. නාම ධර්ම පැත්තේ ක්‍රියාකාරීත්වය පෙන්වනවා. අනිවාර්යෙන් පෙන්වන්න ඕනේ. එතකොට එක පැත්තක්වත් ප්‍රතික්ෂේප නොකොට වරද ලෙහෙනවා. වැරද්ද අතහැරෙනවා. එහෙම නැතිනම් සත්‍ය පුද්ගලයෙක් නැහැ කියලා උච්ඡේදවාදයට යනවා. හැබැයි
මේ අනාත්ම රූපය ආත්ම කරගන්නේ මෙන්න මේ විදිහට නේද කියලා විඥාන තිතියක් ඇති වෙන හැටි ලියා ගන්න බෑ අපිට. අනුසය හැංගෙනවා. අරක බලනකොට తాවකාලික කෙලෙස් යට යනවා. කෙලෙස් ගියාට අනුසය හින්දෙන්නේ නැහැ. ඒක හොඳටම වැඩුවාම බර වෙලා තියෙන මොකේද පුද්ගලික සත්වයක් නැහැ කියලා උච්චේ දෘෂ්ටියට වෙනවා. ඒ අනුසය හින්දෙන්නේ නැති හින්දා එහෙම වෙන්නේ. හොඳටම මතක තියාගන්න ඕනේ මේ උදේවැය බලනවා කියන ක්‍රමය කරන්නේ රූපයත් පෙන්නනවා රූපය ආරම්භය තමන් ගාව ප්‍රපංච සංඥාවකුත් පෙන්නනවා. එතකොට තමයි අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා කියලා පැවැත්මක් ලෝකේ නැතුව නෙමෙයි තියෙනවා. හැබැයි මෙහිමයි වෙන්නේ. මෙහෙමයි වෙන්නේ කියන කාරණාවක් තියෙනවා. හැබැයි මේ විදිහට අම්මා තාත්තා දුව පුතා කියන විදිහට නිමිති ඇති වෙන්නේ නැති විදිහට මේ යථාභූත ස්වභාවයෙන් පෙන්වුවොත් ඒ දෙවල් තියෙනවත් නෙමෙයි. කියලා ඒතේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ජේන තථාගතෝ අභිසම්බුද්ධ. මේ අන්ත දෙකට නොපෙමෙන මධ්‍යම ප්‍රතිපදාවෙන් තමයි තථාගතයන් වහන්සේ සම්බුද්ධත්වයටපත් වුනේ. ආන් ඒ විදිහට යන්න ඕනේ. එතකොට නියම විදිහට ඥාන දර්ශනය උපදින්නේ මෙතෙන්ටයි. එතකොට තමයි මෙහෙම පුද්ගල භාවයේ සිහි කරද්දිත් එයාට ලෝක කිසිවක් උපාදාන වශයෙන් නොගන්න පුළුවන්කම තියෙනවා. එයි මට පුද්ගලෙක් කියලා සිහි කරන්නත් පුළුවන්. සිහි කරද්දිත් රූපය අනාත්මයි කියන නුවණ එනවා එයාට. ඇයි මං සිහි කරන්නේ මංගාව තියෙන ප්‍රපංච සංඥාවයි කියන එක තියෙනවා. මොකද අනාත්ම රූපය ආරම්භය ප්‍රපංච සංඥාව හැදිච්ච හැටි ගැන කියන නිසා. තේරුණා නේද? හරි. එහෙනම් ඒ විදිහට භාවන මේ රූපෙ නිදිනින්ද තමයි මේ නේව සංඥා නා සංඥා වලට උනත් මේ යන්න පුළුවන් නාම ධර්ම මුලින්ම දකින්න තියෙනවා. ඔව් මේ විදිහට අපි ওই චතුරාර්ය සත්‍ය ඉගෙනගෙන ওই විදිහට යනකොට නම් අනාගාමී වෙනවා. මේ මෙතනදී අපි ওই විදිහට භාවනා කරනකොට රූපෙන් මිදෙන්නේ නැහැ. හැබැයි ඖදාරික රූපයෙන් විතරයි මිදෙන්නේ මේ මට්ටමේ. ඒ කියන්නේ අපි මෙහෙම කියමුකෝ දැන් ඕකේ තාපත කියන්නේ කුණප කොටස් ටික සතර මහා ධාතුයි කියන දැනකින් දැන් අපි බල ආවේ. එතකොට මේ නාම රූප දෙක නිසා විඥානය කියලා මේක බලන්න මේ සතර මහා ධාතුව කියනක ප්‍රකට වෙනකොට නීවරණ ධර්ම අඩු වෙලා හිත සමාධි වෙනවා. හිත සමාධි වෙනකොට එයාට ඊට පස්සේ පේනවා ඇස් ඉදිරිපිට තියෙන වර්ණ රූපයක් කියලා. දැන් වර්ණ රූපයක් අහුවෙන්නෙත් නැහැ. පුද්ගල භාවයක් කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතුයි කියලා මේ රූපේ ඇතුළනේ බැලුවේ අපි. එතකොට ඒ කෙලෙස්ය කාම ලෝකේ. ඕකේ මිදුනහම ඊට පස්සේ ඇස් ඉදිරි පිටට හම්බ වෙන්නේ වර්ණ සටහනක් කියන එක එනවා. ඒ මට්ටම හම්බ වෙනවා. එතකොට රූපයි. ඒකෙදි ඇස් ඉදිරි පිටට එන්නේ වර්ණ සටහන කියන මට්ටමේ අහු නොවන විදිහට බලනකොට තමයි අපි රූපයක් වර්ණ සටහන කියන තැනකද අපි රූපය කියන එකක් හඳුනගන්නේ නාම ධර්ම ටිකකින් නේද කියලා සංඥාව කියන තැනටම ප්‍රකට වෙනවා. ආන් ඒ මට්ටමට ආවම යරූප වෙයි. දැනට අපි මේ කරන මට්ටමේදී තව මෝහය තියෙනවා. ඒකයි මේ මට්ටමින් කාම භූමිය විතරයි අතහැරෙන්නේ. අපි උදාහරණයක් හැටියට කියමු ෆොටෝ එකක් ඇතුලේ. ෆොටෝ එකක් නේද? චිත්‍රයක් නේ. දැන් මේ චිත්‍රය ඇතුලේ අපිට මිනිස්සු පේනවා නම් ඉස්සෙල්ලාම මිනිස්සුන්ට තණ්හාව නම් දැන් මේ චිත්‍රය ඇතුලේ අපි චිත්‍රය ඇත්ත නොපෙනේ මිනිස්සු හැටියට පේන එක වැරද්දක් දැන් මෝඩකම ඇතුලේ මෝඩකමක් මේ තියෙන්නේ. ඊට පස්සේ චිත්‍රය ඇතුලේ පේන මිනිස්සුන්ගේ කුණප කොටස් බලනවා වගේ එකක් මේ දැන් අපි කරන්නේ. චිත්‍රය ඇතුලේ මිනිස්සු පේනවා. ඒ මිනිස්සුන්ගේ කේස් ලොම් නියදත් හම්මස් මේ කබ්බ කඳුළු මල මුත්‍ර නේද තියෙන්නේ එක එක බල තණ්හාව අයින් කරනකොට
රළු මට්ටමේ තණ්හාව වයින් කරනකොට ඔන්න දැන් අනේ මේ චිත්‍රයක් නේ තියෙන්නේ මෙතන කියන මට්ටමට එනවා. දැන් චිත්‍රේ පේන්නේ නැහැ. චිත්‍රය ඇතුලේ මිනිස්සු ඇත්ත වෙලා. හරිද? චිත්‍රය ඇතුලේ මිනිස්සු ඇත්ත වෙච්ච එක අතරින්න තමයි අපිට දැන් මේ මට්ටම ඕනේ. ඊට පස්සේ චිත්‍රය ඇතුලේ ඉන්න මිනිස්සු ඇත්ත වෙච්ච එක අතහැරනකොට එන්නේ මොන මට්ටමටද? චිත්‍රයක් කියන මට්ටමට. චිත්‍රයක් කියන මට්ටම එනවා කියන්නේ රූප භව මට්ටම. රූප භව මට්ටම. ඒ කියන්නේ දැන් ඖදාහරික සංයෝජනයේ මිදිලා යාට. කබලින්ක ආහාර රූපය ඇත්ත නෙමෙයි යාගේ. දැන් චිත්‍රයක්. ඔන්න මේ පේන ඔක්කොම වර්ණ සටහනක් වෙනවා එයාට. රූප භව මට්ටමේ කෙනාට මේව ඇතුළත ඇත්ත වෙන්නේ නැහැ. ඇතුළත ගනුදෙනු කරන්නේ නැහැ. මේ පේන රූපායතනේ ඇතුලේ අම්මා තාත්තා දුව පුතා හම්බ වෙන්නේ නැහැ අනාගාමී කෙනාට. ඊට පස්සේ ඒ චිත්‍රයේද ස්පර්ශය නිසායි පෙනෙන්නේ. Tamanට වේදනා සංඥා චේතනා කියන චෛතසික ටිකකින් නේද මේ පෙනෙනවා කියන කෘත්‍ය වෙන්නේ කියලා එක පේනවා. එතකොට ස්පර්ශය නිසා මේ පෙනෙනකම ඇති වෙන ස්පර්ශ නැතිවට පෙනෙනකම නැති වෙනවා කියලා Taman තුල නාම ධර්ම ටිකක් ඉපදලා නිරුද්ධ වෙනවා කියන තැන ප්‍රකට වෙනකොට චිත්‍රයත් අතහැරෙනවා. අරූප මට්ටම. එතකොට ස්පර්ශ නිසා හටගත්ත නාම ධර්ම ස්පර්ශ නැති වෙනවා කියලා පේනකොට නාම ධර්ම ටික ඉතුරු වෙන්නේ. ඔය වගේ අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. දැනට එකපාරට අපිට මේ මට්ටමින් සතර මහා ධාතුයි කියලා බැලුවා කියලා නේව සංඥා නාසඤ්ඤා තල මට්ටමට එන්න බෑ. හොඳට මතක තියාගන්න ඕනේ චිත්‍රය ඇතුලේ ඉන්න මිනිහෙක් අපිට චිත්‍රේ පේන්නේ චිත්‍රය ඇත්ත වෙලා ඒක ඇතුලේ ඉන්න ළමයෙකුට ගැහණු කෙනෙකුට හරිය ආදරේ වෙලා මේ ඉන්නේ අපි චිත්‍රය ඇතුලේ. එතකොට ඒ ගැහණු කෙනාට ඒ ළමයාට ඒ මේ පිරිමියාට තියෙන තණ්හාව අයින් කරගන්න බැරි වෙලා. ඒ හින්දා දැන් මේ චිත්‍රය ඇතුලේ පේන ගැහණු කෙනා හැදිලා තියෙන්නේ මොනවද කියලා බලන්න තමයි ඒ තනින් හිත මුදව ගන්න අතහැරව ගන්න උපායක් හැටියට තමයි කුණුබ කොටස් ටිකයි සතර මහා ධාතුයි කන බුන ආහාරයෙන් හැදලා තියන්නේ කියා පෙන්නන්නේ. ඕකෙන් පෙන්නනකොට එළියට එන්නේ කොතනද? චිත්‍රෙට. ඒක හොඳට මතක තියන්න. ඒකකොට රූප භව මට්ටම කියන්නේ ඒක. එහෙම නැතුව අපි මේ සතර මහා ධාතු රූපය ඇත්තම වෙලා ඇස් ඉදිරි පිටට වර්ණ සටහනක් නේද එන්නේ කියලා හිතුවට හරියන්නේ නැහැ. එතනින් උරුතු දෙන්නේ නැහැ. කියන්නේ චිත්‍රයේ ඇතුළේ මේක චිත්‍රයක් නම් ඇතුළේ ඇත්ත වෙන්න බෑනේ. මං අහන්නේ ඇතුළේ රූපෙට පෙනෙන ගැහණු කෙනාට පෙනෙන ළමයාට හරිය ආදරේ. වචනයක් කියන මේක චිත්‍රයක් නේ කියනවා. කොට හරිද කියන්නකො. දැන් වචනයක් කියනවා චිත්‍රයක් ඇඳලා තියෙනවා චිත්‍රය ඇතුලේ පේන ලස්සන කාන්තාවක්. ඉතින් හිතෙන් හරිය ආදරේ මේක ඇත්ත වෙලා මේ කාන්තාව. හැබැයි කියන මේ අඳපු වර්ණ සටහනක් නේ කියනවා. ඉතින් වර්ණ සටහනක් නම් අරක ඇතුලේ කාන්තාවක් කෙරෙහි තියෙන චන්දරාගයක් තියෙන්න පුළුවන්ද? චන්දරාගයක් තියෙනවා නම් මේක වර්ණ සටහනක් වෙලද? නෑ. විතරක් වෙලා. ඒ වගේ මේ ඇහැට පේන්නේ වර්ණ සටහනක් නම් මේ පෙනෙන එක ඇතුලේ අම්මා තාත්තා දුව පුතා ගෑනු මිනිස්සු ඉන්න පුළුවන්ද? බෑ. එහෙම ඉන්නවනම් වර්ණ සටහනක් විතරක් වෙනවද? නෑ. වර්ණ සටහනක් විතරක් වෙනවා චිත්‍රය ඇතුලේ බෙදීම් නැත්තම්. එතකොට චිත්‍රයක් විතරක් වෙනවා. ඒ වගේ චිත්‍රයක් විතරක් වුණ දවසට මේක ඇතුලේ දේවල් ඇත්ත නෙමෙයි වෙන්නේ. ආන් එතකොටයි අපිට මේ ඇස් ඉදිරි පිටට එන්නේ වර්ණ සටහනක් කියන වචනේ හරි කියන්න පුළුවන්. ඔරොත්තු දෙන්නේ. නැත්තම් වචනයක් විතරයි කියන්නේ. ඒ හින්දා ඉස්සෙල්ලා පඨවියාපෝ තේජෝ වායු සතර මහා ධාතු රූපෙන් ඉස්සෙල්ලා මිදෙන්න ඕනේ අපි. කබලින්ක ආහාරයෙන් මිදෙන්න ඕනේ. කබලින්ක ආහාරයෙන් මිදුනහමයි රූප භව මට්ටමක් එන්නේ. දැනට අනාගාමී වෙන්න නැත්නම් කබලින්ක ආහාරයෙන් මිදී ගන්න උත්සාහවත් වෙන්න කොහෙමද? ඒකට හොද්දටම ප්‍රමාණවත් මම ඔය කියලා දීලා තියෙන ටික වෙන මහා ගැඹුරු දර්ශන මුකුත් ඇහුවේ නැතත් ඔය ටික හොද්දටම ඇති. මම එක එක පැත්තක ඩොල් වලින් කිව්වා කියලා තියෙනවා. තේරුණාද මම කියපු එක?
ඒකම පෙන්වන්න. හැබැයි මෙහෙම කම්මැලි වෙන්න එපා. දැන් මම වුණත් පුදුම උපමා උපමේය අරගෙන පෙන්නනවා. උත්තට පෙන්නකොට හිත පිළිගන්නේ ටික කාලයක් යනකොට ඔන්න පිළිගන්න මට්ටමට එනවා. ගැන කම්මැලි නැතුවම ඇස් ඉදිරි පිටට ආවේ මෙන්න මෙහෙම කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතුයේ කුණප කොටස් ටිකක් කියලා. එතකොට ඒක විඥානය නැති වුණොත් ඉදිමලා නිල්ලලා පුපුරලා යන්න පුළුවනි. හිත නිසයි කුණු වෙන්නේ නරක වෙන්නේ නැත්තේ. මොකද සතර මහා ධාතුයි කිව්වත් එහෙනම් ඉතින් ඒක යන්නේ එන්නේ කොහොමද කතා කරන්නේ කොහොමද කියන වගේ තැන් වලින් හිතේ කොන් හිටිනවා. ඒ හින්දා තමයි ඒ රූපය අනාත්මවත් පෙන්නලා ඒ වුණාට ওই රූපේ යනවා එනවා කතා කරනවා වගේ චලනයක් වෙන්නේ ඒ හිත ඇසුරු කර කය ඇසුරු කරන හිත නිසායි කියලා උතන නාම රූප ධර්මයක්ම තියෙනවා කියන එක තේරෙන විදිහට පෙන්නලා ඒ බඳු මට්ටමේ රූපයක් තමයි ඇස් ඉදිරි පිටට ආවේ කියලා ඒ විදිහට හොඳට පෙන්නලා ඒ ඊට අනුව හිත හැසරපු නිසායි ඒ විදිහට දැනගත්තේ. මට දැනගැනලක් ඇති උනේ මෙහෙම. මම මෙහෙම දැනගන්නකොටත් මේ රූපය ඇත්ත මෙහෙම කියලා තුන් කාලෙම බලලා ওই විදිහට ලොකු වටක් ගහන්න. ඒක පාඩුවක් නෑ. එක අරමුණක් බලන්න විනාඩි 5ක් 10ක් ගත්තත් ප්‍රශ්නයක් නෑ. අපි හදිසියක් නෑ නිවන් දකින්න ඕනේ. ඒ ඔක්කොම මේ භවනා කරනවා තමයි කාලේ. ඒ ලොකු වෙලාවක් අරගෙන හරි කමන්නේ එක අරමුණක පුද්ගල භාවය ඇති උනේ මෙහෙමයි රූපය අනාත්මයි කියන එක තේරෙන විදිහට හොඳට බලනවා කියලා කියන්නේ මහ විශාල පැතිකඩක් එළි වෙනවා. එළිය වැටෙනවා. අර එහෙම එකක් බලද්දි තව අරමුණක් සිහි වුණොත් මේක අතහැරලා ඒකත් අල්ලගන්න යන්නේ නැතුව අනිත් ඒවා නොසලකා හැරලා එක අරමුණක්ම හොඳට පොලිස් කරලා ඉන්න. ඉඳලා ඉවරලා ආයෙ හොඳට